ආයුබෝවන් ආයුබෝ වේවා කිව්වම ඉතින් ජීවිතේ වටිනාකම වඩා තදින් හොඳින් දැනෙන කාලයක් මේ. ඒ තරමටම ජීවිතේ ජීවත් කරවන්න පරිස්සම කියන එක අපි ඇති කරගනිමින් ඉන්න කාලයක්. ඔන්න ඔය පරිස්සම මේ කොවිඩ් අභියෝගයේ හමුවේ ඔබට තව තව ලං කරවා දෙමින් ඔබව දැනුවත් කරමින් අපි සතියක් පුරාම විශේෂ වැඩසටහන් මාලාවක් විදිහට මේ විදිහට ජීවිතාර්ථ ඔබ වෙතට ලං කරා. අදත් අපි එවන් වුණු තවත් වැදගත් වුණු ඔබේ හිතේ ඇතිවන බොහෝ ගැටලු තැන් निराකරණය කරගන්න සූදානමක් තියෙනවා. එන්නත් කරණය ගැන කතා බහ කරනකොට ඇත්ත ඔබේ හිතෙත් ප්‍රශ්න හුඟක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්න වලට වඩා විද්‍යාත්මකව මේ කාරණා පිළිබඳව පැහැදිලි කර දෙන්න සූදානමක් තියෙනවා. කොවිඩ් තත්ත්වය ගැනත් කතා බහ කරමින් දැනුවත් වෙමින්ම. අපි අද ඒ වෙනුවෙන් ආරාධනා කරා ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහත්මයාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. දැන් අර කොවිඩ් තත්ත්වය පිළිබඳව දැන් අපි හොඳින්ම දැනුවත් කොහොමද පරිස්සම ඇති කරගන්න ඕනේ කියලා. හැබැයි මම කැමතියි ඔබතුමාගෙනුත් දැනගෙනම යන්න මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ දැන් මේ දවස්වල නම් අපි සංචරණ සීමාවත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා. අත්‍යවශ්‍ය සේවාව විතරයි එලිපහළියට යන්නේ. දැන් ඉන් පස්සේ ආපහු සඳුදා ඉඳලා අපි සාමාන්‍ය විදිහට මේ අවසර ඇති අය වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන නිසා මේ පරිස්සම වෛද්‍යතුමනි අපි තව තව කොහොමද ඇති කරගන්නේ? ඇත්තටම අපි මුලින්ම කල්පනා කරන්න ඕන දේ තමයි අර මං හිතන්නේ අපේ සමාජ මාධ්‍ය ජාලාවලත් නිතර ඕක පළ වුණා. නමුත් ඒක ඊටාම වැදගත් පණිවිඩයක්. ඒ කියන්නේ වෛරසය ගමන් කරන්නේ නැහැ. වෛරසය අරගෙන අපි තමයි ගමන් කරන්නේ. ඉතින් තැනක ඉඳන් තව තැනකට වෛරස් එක යනවා නම් ඒ කියන්නේ අපි තමයි ඒක අරන් ගිහිල්ලා තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි සංචරණය සීමා කරන එකේ වැදගත්කම තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නොවේ නම් තමන්ගේ රෝගී තත්ත්වයක් හා ඒ වගේ සෞඛ්‍යමය කටයුත්තක් නොවේ නම් යන්න එපා. ඒ වගේම රෝහලයකට යන එක වුණත් අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි නම් බොහොම ලොකු අමාරුකමක් නෙමෙයි නම් රෝහලට යන එකත් අත්‍යවශ්‍ය නැත්නම් යන්න එපා. ඊළඟ එක තමයි එහෙම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකට හරි යනවා නම් අපි මුවාවරණ පැළඳගෙන ඉන්න කියන එකයි මීටර එක දුරින් පරතරයෙන් ඉන්න කියන එකයි. ඉතින් ඒකිනුත් කියන්නේ අපි දන්නවා වෛරස් එක පැතිරෙන්නේ ශ්වසන මාර්ගය හරහා. එතකොට බින්දිති හරහා. එතකොට ශ්වසන මාර්ගය හරහා වෛරස් එක පැතිරෙන නිසා තමයි අපි මුවාවරණයක් දාන්න කියලා කියන්නේ. එතකොට මුවාවරණයක් දැම්මම වෙන්නේ මගේ ඇඟේ වෛරස් එක තියෙනවා නම් මම නොදැනුවත්වම හරි ඒක එළියට යන එක වළකිනවා. ඒ වගේම අපේ යාබදව ඉන්න එක්කෙනාගේ වෛරස් එක ඇඟේ තියෙනවා නම් මම මුවාවරණයක් දාගෙන හිටියොත් එයාගෙන් එළියට ආවත් වෛරස් එක මගේ ඇඟට ඇතුල් වෙන්නේ නැහැ. මොකද මේ ශ්වසන පද්ධතිය හරහා තමයි මේ වෛරස් එක ගමන් කරන්නේ. එතකොට මීටර එක පරතරයක් තියාගෙන ඉන්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වෛරස් එක බින්දිති හරහා ගමන් කරන්නේ මේක සාමාන්‍යයෙන් බරයි. ඒ කියන්නේ ගොඩක් සැහැල්ලු එකක් නෙමෙයි. සාමාන්‍ය වාතයත් එක්ක සාපේක්ෂව ගත්තම. ඒක නිසා කවුරු හරි එක්කෙනෙක්ගේ ශරීරයෙන් නහයෙන් කටෙන් වෛරස් එක එළියට ආවොත් චුට්ට දුරක් ගිහිල්ලා මේ වෛරස් එක පල්ලෙහාට වැටෙනවා. වාතයේ තියෙන අවස්ථාව අඩුයි. අන්න ඒක නිසා තමයි මීටර එක පරතරේ තියාගන්න කියලා කියන්නේ. මං හිතන්නේ දැන් තේරෙනවා ඇති අපි කතා කරපු දේවල්. ඒ කියන්නේ සංචරණය අවම කිරීම, මුවාවරණ පැළඳවීම, ඊට පස්සේ මීටර එක පරතරේ තියාගන්න කියලා කියන එකේ විද්‍යාත්මක පසුබිම. මං හිතන්නේ ඒක හරිම සරල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඕකට තියෙන්නේ. ඊළඟ එක තමයි අත් හොදන්න කියන එක. ඒක මොකද්ද ඒකේ තේරුම? දැන් මම කිව්වා වෛරස් එක චුට්ටක් බර නිසා මෙහෙම පල්ලෙහාට වැටෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වැටෙන ඒවා සමහරක් වෙලාවට මේක උඩට වැටෙන්න පුළුවන්, මේස උඩට වැටෙන්න පුළුවන්, මොකක් හරියක් උඩට වැටෙන්න පුළුවන්. එතකොට වෛරස් එක වැටිච්ච එකම මැරිලා යන්නේ නැහැ ටික වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඔය වගේ තැනක් අපි ස්පර්ශ කරලා ඊට පස්සේ අපි නහය කැහුවොත්, කට ඇල්ලුවොත් ආපහු පාරක් අපේ නහය කට හරහා වෛරස් එක ඇතුළට යන්න පුළුවන්. එතකොට මේ පිටස්තර මාධ්‍ය වල තැන් වල තියෙන වෛරස් එක අපේ ඇඟට ඇතුල් කරගන්න එක මේ මාධ්‍යයක් තමයි අපේ අත. අන්න ඒක නිසා තමයි අත හොදන්න කියලා කියන්නේ. හරිම සරල සහ විද්‍යාත්මක ඊටාම පැහැදිලි තේරුමක් තියෙන මේ කාරණා හතරටම ඇයි අපි මේක කරන්න කියන්නේ කියන එක. මම හිතන්නේ ඔය දැන්
සමහරක් කට්ටිය නොදැනුවත්ව මේක කරා නම් දැන් වෙනකොට අවබෝධයෙන් යුතුව මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ ප්‍රභේදයන් එක වෛද්‍යතුමනි අර මේ ඉස්සර නම් මුඛ ආවරණයක් කියලා කිව්වා. දැන් ආවරණ දෙකක් විතර පැනදීමද වඩා සුදුසු කොහොමද මේ තත්ත්වයේ නිවැරදිකම? දැන් ගොඩක් කට්ටිය බය නිසා මුව ආවරණ දෙකක් පළඳිනවා. නමුත් සාමාන්‍යයෙන් වෛද්‍යමය විදිහට හදපු සායනිකව පරීක්ෂාවකින් තහවුරු වෙච්ච මුව ආවරණ නම් එකක් පැළඳුවත් තාමත් ඇති. හොඳ තත්ත්වයෙන් යුතු සර්ජිකල් මාස්ක් එකක් එහෙම නැත්නම් N95 කියන වර්ගයේ මාස්ක් එකක් ඒවා ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය ජනතාව මුව ආවරණ දෙකක් පළඳින්නේ. මොකද හැබැයි ඇමරිකාවේ කරපු පරීක්ෂණවලදී ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මොනම මුව ආවරණයක්වත් දාන්න නැතුව ඉන්නවට වඩා සාමාන්‍ය ගෙදර හදාගත්තු ඩොමෙස්ටික් ෆේස් මාස්ක් එකකින් උනත් 65% විතර ආවරණයක් හම්බ වෙනවා කියලා මුකුත් නැතුව ඉන්නවට වඩා ඒක හොඳයි කියලා. පහුගිය කාලේ ඇමරිකාවේ මේ රෝගය ඉතා විශාල වශයෙන් පැතිරලා යන කාලේ ඇමරිකාවේ CDC ආයතනයෙන් පබ්ලිෂ් කරා තමන්ගේ ගෙදර මුව ආවරණයක් මහගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ ඒ තරමටම ගියා. ඒ කියන්නේ මොකක් හරි ආවරණයක් තියෙන එක ඉතා වැදගත් නිසා. හොඳයි දැන් එහෙම උත්සාහයන් අරගෙන ලෝකයේ ඉතා ඉක්මනින්ම මේ වෙනුවෙන් උත්තරයක් හොයන්න හරියට මහන්සි වුණා. ඒ මහන්සි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ එන්නත්කරණය ලෝකය හඳුන්වා දෙන්නේ දැන් ටික කාලයකට කලින්. හැබැයි අපිට අවුරුද්දක් වගේ කාලයක් අර ඔය කිව්ව කාරණා තුළ තමයි වෛද්‍යතුමනි පරිස්සම හදාගන්න සිද්ධ වුණේ. වෛරස් ගැන කතා කරනකොට මේ වෛරස් වලටත් ලෝකේ ඉතිහාසයක් තිබුණාට අපි හැමෝම මේ තරම් අභියෝගයකට මුහුණ දුන්නේ නැහැනේ වෛද්‍යතුමනි. වෛරසයකට තියෙන එකම ප්‍රතිකර්මයේ එන්නත්කරණය විතරද බෙහෙත් නැද්ද? වෛරස් රෝගයකට බෙහෙතක් නැහැ. අපි වෛරස් රෝගියෙකුට බෙහෙත් දෙන්නේ වෛරස් රෝගය නිසා ශරීරයේ ඇතිවෙන සංකූලතාවයන් යටපත් කිරීමට ඒවා මර්ධනය කිරීමට අපි බෙහෙත් දෙනවා. නමුත් ඇත්තටම වෛරස් එකට නෙමෙයි මේ බෙහෙත දෙන්නේ. ඒකට වෛරස් රෝගයකට සාමාන්‍යයෙන් තියෙන එකම උත්තරේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව මගින් මේ වෛරස් එක පරාජය කරන්න ඕනේ. එතකොට එන්නත්කරණය කියලා කියන්නේ උත්තරේ නෙමෙයි. එන්නත්කරණය කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය හැකියාව ලබා දෙනවා මේ වෛරස් එකට මුහුණ දීම සඳහා. ඒ කියන්නේ වෛරස් සතුරාට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය අපේ ඇඟේ ඇතුලේ ඇති කිරීම තමයි එන්නතින් කරන්නේ. දැන් වෛද්‍යතුමන් පැහැදිලි කර දෙනවා. එන්නත්කරණය කියන්නේ උත්තරේම නෙවෙයි. ඒ නිසා අපිට තව පැහැදිලි කරන්නට ඕමනයි. දැන් එන්නත්කරණය ගැන කොහොමද වෛද්‍යතුමනි අපිට හුඟක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි එකින් එක ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ලෝකයේ මේ එන්නත්කරණයට යොමු වීමත් එක්ක දැන් එන්නත් ගණනාවක් පිළිබඳවම අපිට හඳුන්වා දීම් සිද්ධ වෙනවා. අපි ලෝකෙන් ওই කතාව පටන් ගත්තොත් කොහොමද දැන් කොයිතරම් ප්‍රමාණයක් එන්නත් ලෝකේ හඳුනාගෙන තියෙනවද මේකට උත්තරයක් විදිහට? එන්නත් වර්ග කිහිපයක්ම ලෝකේ පාවිච්චි වෙනවා. ඒ අතරින් ප්‍රධානම එන්නත් වර්ග කිහිපයක් මම නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ පාවිච්චි කරපු ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඒක ඔක්ස්ෆර්ඩ් වල හදපු බෙහෙතක්. ඒකේ තව ෆැක්ටරි එකක් තිබුණා ඉන්දියාවේ. ඇස්ට්‍රාසෙනිකා කියන බෙහෙත. ඊළඟට ඇමරිකාවේ ෆයිසර් කියන සමාගමෙන් එන්නතයක් නිෂ්පාදනය කරා. ඊට පස්සේ මොඩර්නා කියන සමාගමෙන් එන්නතක් නිෂ්පාදනය කරා. ඊට අමතරව චීනයේ වැක්සීන් එකක් නිෂ්පාදනය කරා. ඊට පස්සේ සයිනෝෆාර්ම් වැක්සීන් එක. ඊට පස්සේ රුසියාවෙත් ස්පුට්නික් වැක්සීන් එක නිෂ්පාදනය කරා. ඕවා තමයි ලෝකයේ හැම රටවල් වලම යම් යම් ප්‍රමාණ වලින් පාවිච්චි වෙන ප්‍රධාන වැක්සීන්. මේ දැන් අර ලෝකේ එන්නත් නිපදවන්න විතරක් නෙවෙයි වෛද්‍යතුමනි දැන් ලෝකේ මේ එන්නත් ලබා ගන්නත් ලොකු තරගයක ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේට මේ නිරන්තරයෙන්ම මේ මැදිහත් වීම සිද්ධ කරන්න වෙනවා මේ ලෝකයේ අතර මේ බෙදා හැරීමේ තියෙන ප්‍රශ්නත් එක්ක. දැන් ඔය අතර අපිත් උත්සාහ කරා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට එන්නත් වර්ග 3ක් දැන් මේ වෙනකොට අපේ ලංකාවට ඇවිත් තියෙනවා. කැමති මේ කොවිෂීල්ඩ් එන්නත මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතින්ම පටන් ගන්න මොකද අපේ පළමු මාත්‍රාව විදිහට අපිට ලැබුණු එන්නතනේ.
මෙන්න මේ එන්නත් වර්ග තුනේ අපේ රට ගැන කතා කරනකොට අපේ රටේ ලබා දෙන මේ එන්නත් වර්ග තුනේ තියෙන මේ විශේෂතා මොනවද වෛද්‍යතුමනි? මෙහෙමයි. අපි එන්නත් වර්ග ගැන මං හිතන්නේ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ එන්නත් වර්ග ගැන ඕනවට වඩා අධ්‍යයනය කරන්න යන එක තේරුමක් නැති දෙයක්. මොකද අපි යම්කිසි දෙයක් අධ්‍යයනය කරනවා නම් ඒක ගොඩක් දුරට දීර්ඝ අධ්‍යයනයක් කරනවා නම් ඊට අවශ්‍ය බේසික් නොලෙජ් එක අපි ගාව තියෙන්න ඕනේ. බේසික් නොලෙජ් එක නැතුව මොන හරි දෙයක් ගැන ඕනට වඩා අධ්‍යයනය කරන්න ගියාම තමන් වල්මත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන තමයි අපි එන්නත් ගැන එන්නත් වල මේ විශේෂිත හැකියාවන් විශේෂිත ගුණාංග ගැන කතා කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ විද්‍යාත්මක ක්‍රමවේදයේ යටතේ අපි බොහෝම ස්පෙસિෆිකලි තමයි නිශ්චිත වශයෙන්ම තමයි අපි යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්නේ. හරි? අපි හිතමු එන්නතක් කියලා. මේ එන්නත අපි පරීක්ෂණ මට්ටමේදී පරීක්ෂණයට භාජනය කරන්නේ අපි හිතමු අවුරුදු 25 ඉඳන් 35 දක්වා කාණ්ඩයකට මේ එන්නත දීලා අපි චෙක් කරලා බලනවා මේ එන්නත හොඳයිද කියලා. අපි හිතමු හොඳට වැඩ කරනවා කියලා. හොඳට වැඩ කරනවා නම් මේ එන්නත ඊට පස්සේ අපිට මාකට් එකට දාන්න පුළුවන්. හරි? නමුත් අපි ඒක මාකට් එකට දානකොට අපි හරියටම නිශ්චිත වශයෙන් කියනවා මේ එන්නත අපි දෙන්න නියම කරන්නේ අවුරුදු 25 35 අතර විතරයි කියලා. මොකද අපේ පරීක්ෂණ වලට අපි පාවිච්චි කරලා තියෙන ඒ කට්ටිය විතරයි. එතකොට අවුරුදු 35 එක්කෙනාට හොඳයි නම් 36 එක්කෙනාට හොඳ නැද්ද? එයාටත් හොඳ වෙන්න පුළුවන්. නමුත් අපි පාවිච්චි කරලා තියෙන අවුරුදු 25 35 අතර නම් අපි කියන්නේ ඒක විතරයි. අපිට කියන්න අයිතියක් නැහැ. මොකද අපි පරීක්ෂණය කරලා තියෙන ඒ කට්ටිය විතරයි. මොකක් හරි හේතුවක් නිසා අපේ පරීක්ෂණ කණ්ඩායමේ හිටිය පිරිමි කට්ටිය විතරයි නම් ඒ කණ්ඩායමට කියන්න සිද්ධ වෙනවා මේක අවුරුදු 25 35 අතර පිරිමි කට්ටියට විතරයි මේ බේත පාවිච්චි කරන්න කියලා. ඔය අපි එක වැක්සින් සම්බන්ධයෙන් අපි කියනවානේ මේ වැක්සින් එක ගැලපෙන්නේ මේ වයස් කාණ්ඩයට විතරයි කියලා. ඒ කියන්න ප්‍රධානම හේතුව තමයි ඒ වැක්සින් එක ඒ අපිට විකුණපු අවස්ථාව වෙනකොට ටෙස්ට් කරලා තිබුණේ ඒ වයස් කාණ්ඩය අතරට විතරයි. ඒක නිසා තමයි දැන් මේක අලුත් වෙවි යන දැනුම. මේ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන දැනුම නිතරම අලුත් වෙනවා. එතකොට කොවිඩ් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ක්‍රමත් නිතරම අලුත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අද වෙනකොට අපි කියනවා මේ එන්නත විදින්න පුළුවන් අවුරුදු 60 වෙනකල් කට්ටියට විතරයි කියලා. ඊට පස්සේ එකපාරටම සඳුදා උදේට කවුරු හරි කිව්වොත් නෑ ඒ එන්නත විදින්න පුළුවන් මේ 60න් වැඩි 75 දක්වා විදින්න පුළුවන් කියලා කිව්වොත් ඒක මේ මාධ්‍ය ජවනිකාවක් නෙමෙයි. ඒක පස්සේ වෙලාවකදී ඒගොල්ලෝ ආපහු ටෙස්ට් කරලා හොයාගෙන තියෙන්න පුළුවන් මේ අවුරුදු 75 වෙනකල් පුළුවන් කියලා. අන්න ඒක නිසා තමයි මේ දැනුම අලුත් වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ එන්නතම ආපහු චෙක් කරාම ওই විදිහ එකක් ආවනම් ඒගොල්ලෝ ඒක ප්‍රකාශ කරනවා. එහෙම නැතුව ඒගොල්ලෝ එන්නත පොඩි වෙනස්කමක් කරාට පස්සේ ආපහු චෙක් කරා නම් එතකොට ඒක වෙනම කියන්නේ. ඉතින් ඒ වගේ මේ අපි එන්නත් වල පාවිච්චි ඒ විදිහට තමයි යන්නේ. එතකොට අපි නමුත් ඇත්ත වශයෙන්ම මේ අපි දැනට ලංකාවේ පාවිච්චි කරන එන්නත් වර්ග 3යි දැනට ලංකාවට එන්න නියමිතව තියෙන ෆයිසර් එන්නතයි ඔය 4-5ෙම ලොකු වෙනසක් නැහැ. හැම එන්නතක් වගේම සාමාන්‍යයෙන් එක්තරා ප්‍රමාණයකට මේ වෛරස් එකට විරුද්ධව ප්‍රතිශක්තිකරණය තියෙනවා. සාමාන්‍යයෙන් 70-75 මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් දෙනවා. දැන් වෛද්‍යතුමනි අර මේ වෛරසයත් මේ නිරන්තරයෙන්ම මුහුණුවර අලුත් කරගන්නවා වගේම දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් නව ප්‍රභේදයන් ගැන කතා කරනවා. දැන් මේ වෛරස් නිර්මාණය වෙන්නේ ලෝකයේ කොවිඩ් හමුවේ මුල්ම වෛරස් තත්වයට. එතකොට මේ නව ප්‍රභේදයන් එක්ක මේ එන්නත් කරන්නේ ගලපා ගන්න පුළුවන්ද අපිට එහෙම ප්‍රශ්න එනවා වෛද්‍යතුමනි. මෙන්න මේ පැහැදිලි කිරීමත් කරලා දෙන්නකෝ. මං හිතන්නේ දැන් ඉනුෂ ඇහුවේ බොහොම හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ මං ඉස්සෙල්ලා කියපු එකත් එක්කම ඇති වෙන ප්‍රශ්නයක්. ඉතින් මේ කොවිඩ් සම්බන්ධ දැනුම සහ ප්‍රතිකාරය නිරන්තරයෙන් අලුත් වෙවි යන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔහොම වෙන්නේ. නමුත් දැන් අලුත් ප්‍රභේද හඳුන්වා ගත්තම
අලුත් ප්‍රභේද නිර්මාණය වුණාම සමහරක් වෙලාවට මේ තියෙන මේ එන්නත් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන ප්‍රභේද නිසා වෙලා තියෙන්නේ ඒකේ ඇඟ ඇතුලේ ඇති කරන ආසාදිත తত্ত্বය වෙනස් වෙනවා විනා වෛරස් එකේ ටයිප් එකේ වෙනසක් වෙලා නැහැ. අන්න ඒක නිසා තාමත් මේ එන්නත් සියල්ලම අර පරණ තිබිච්ච වෛරස් එකට තිබිච්ච ඉෆෙක්ටිව්නස් එකම අලුත් ප්‍රභේද වලට තියෙනවා කියන එක තමයි විශ්වාස කරන්නේ. එහෙම වෙනසක් වෙනවා කියලා තාම එහෙම දැනගෙන නැහැ. හා වෛද්‍යතුමනි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මම මේ එන්නත ලබා ගන්න ඕනේ? එන්නත ලබා ගන්න ඕනේ කාරණා කීපයක් නිසා. දැනට සායනිකව ඔප්පු වෙලා තියෙනවා මේ එන්නත ලබා ගැනීම මගින් වෛරසයෙන් තියෙන බලපෑම සෑහෙන ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන්. මේ එන්නත් ඔක්කොම යම්කිසි මට්ටමකට ශක්්‍යතාවය ඔප්පු වුණාට පස්සේ මාකට් එකට දාපු ඒවා. එතකොට අපි සාමාන්‍යයෙන් දකින්න වැක්සීන් වල ශක්්‍යතා මට්ටමටම ඇවිල්ලා නැහැ මම හිතන්නේ. දැන් අපි දන්න දේ තමයි අපිට පෝලියෝ වැක්සීන් එක දුන්නම අපිට මීසල්ස් වැක්සීන් එක දුන්නම අපි දන්නවා අපිට මීසල්ස් හැදෙන්නේ නැහැ කියලා. අපිට පෝලියෝ වැක්සීන් එක දුන්නා අපි දන්නවා අපිට පෝලියෝ හැදෙන්නේ නැහැ කියලා. ලංකාවේ කට්ටියට පෝලියෝ වැක්සීන් එක දෙන්න පටන් ගත්තා. මං හිතන්නේ දැන් ලංකාවේ එක පෝලියෝ ලෙඩෙක්වත් නැහැ. අපි පෝලියෝ ලංකාවෙන් තුරන් වෙන තරමටම කරා. ඒ වැක්සීන් ප්‍රෝග්‍රෑම් එකෙන්. හරි. එතකොට අපේ ජනතාව එක දැකලා තියෙනවා. ලංකාවේ ජනතාව ලංකාවේ වැක්සීන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක බොහොම හොඳට හිටපු කට්ටියක්. ඉතින් මිනිස්සු එක දැකලා තියෙන නිසා මිනිසුන්ට බලාපොරොත්තු වෙනවා ඒ තරමටම ඉෆෙක්ටිව් ප්‍රෝග්‍රෑම් එකක් මේ කොවිඩ් වෛරස් එකටත්. නමුත් පෝලියෝ වැක්සීන් එක ඔය තරම් හොඳ මට්ටමේ පෝලියෝ වැක්සීන් එකක් හදන්න සෑහෙන කාලයක් ගියා. කොවිඩ් වැක්සීන් එක හදන්න තාම අවුරුදු 1කමාරක් විතර කාලයක් තමයි මහන්සිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නිසා අහිතක් හිතන්න හොඳ නෑ මේ කොවිඩ් වැක්සීන් එකෙන් අපි කියන්නේ නැහැනේ වැක්සීන් එක ගත්තයින් පස්සේ දැන් ප්‍රශ්නයක් නෑ ලෙඩේ හැදෙන්නේ බය නැතුව ඉන්නේ කියලා. අපි කියන්නේ වැක්සීන් එක ගත්තත් ඔයාලට ලෙඩේ හැදෙන්න පුළුවන්. ඒක නිසා මුවාවරණ දාන්න ඒ තමන්ගේ පෞද්ගලික අපි කතා කරපු විදිහට පරිස්සම් වෙන්න. ඊට පස්සේ මේකෙන් ලෙඩේ හැදුනා වුණත් ලෙඩේ හැදීලා අසාධ්‍ය තත්ත්වයටපත් වෙන්න තියෙන අවස්ථාව අඩු වෙන එක තමයි වෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් නේ කියන්නේ අපි අර මීසල්ස් වැක්සීන් එක හරි පෝලියෝ වැක්සීන් එක ගැන හරි කියනවා වගේ 100% ස්ථීර කරලා කතා කරන්නේ නැති නිසා මිනිසුන්ට පොඩි කුකුසක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි වෛද්‍ය විද්‍යාවේ හැටි. මං කිව්වේ අපි හරියටම 100%ක්ම ස්ථිරයි නම් විතරයි 100% ස්ථිරයි කියලා කියන්නේ. 99.9යි නම් ස්ථිර අපි 100යි කියලා කියන්නේ. එතකොට අපි කියන්නේ 99.9 තමයි වරදින්න පොඩි chance එකක් තියෙනවා කියලා. ඒ වෛද්‍ය විද්‍යාවේ හැටි. අපි කතා කරන්නේ ඒ විදිහට. ඉතින් ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ වැක්සීන් එක යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ වැක්සීන් එකෙන් ගත්තයින් පස්සේ අපිට සංකූලතාවය නැති වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩු වෙනවා. මරණ ප්‍රමාණය ඉතා විශාල ලෙස අඩු වෙලා තියෙනවා ලෝකේ ගොඩාක් රටවල් වල. ඉතින් ඒ වගේම අපිත් පහුගිය කාලේ දැක්කා අපේ කොවිඩ් දෙවෙනි රැල්ල ආපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපිට තිබුණේ ඉතාම සීමිත ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාවන් ටිකක් අපිට ඉන්දියානු රජයෙන් හම්බ වෙච්ච ප්‍රදානයක් තිබුණා. ඉතින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ස්ට්‍රැටජිකලි ඒම් කරගත්තු ටාගට් ගෲප්ස් කීපයක් වැක්සීන් කරන්න පටන් ගත්තා. හරි. ලංකාවේ විසිරී ගිය වැක්සීන් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ගියේ. ටාගට් කරපු පොපියුලේෂන්ස් වලට තමයි වැක්සීන් එක දුන්නේ. නමුත් ටක් ගාලා රෝගය ගොඩක් අඩු වුණා නේද? අන්න ඒ වගේ මේ බැලුවම ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් මේකේ. දැන් අද මම එන්නත ලබා ගත්තොතින් බොහෝ දෙනෙක් හිතනවා දැන් මම පරිස්සම් කියලා. හැබැයි අර ඔබතුමා පැහැදිලි කරා වගේම එන්නත ලබා ගත්තට පස්සේ ඒ ප්‍රතිශක්තිකරණයට අපිව හුරු කරවීමට කොච්චර කාලයක් ගත වෙනවද වෛද්‍යතුමනි කොහොමද ඒ තත්ත්වය? සාමාන්‍යයෙන් අපි කියන සති දෙකක් ගත වෙනවා කියලා. පළවෙනි එන්නත ලබාගෙන සති දෙකක විතර කාලයක් යනවා අපේ ශරීරය මේ
පාඩම ඉගෙනගෙන ඊළඟ එන වෛරස් ඇටැක් එකකට මුහුණ දෙන්න සූදානම් වෙන සාමාන්‍ය සති දෙකක කාලයක් ගත වෙනවා කියලා කියනවා. දැන් අර පළමු මාත්‍රා විදිහට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයට තියෙන හිතේ ප්‍රශ්නේ තමයි එතකොට මම ගත්ත මාත්‍රාවෙන් පස්සේ මට මොකද වෙන්නේ? එතකොට එහෙම ලබාගත් අයට මොකද්ද වෙන්නේ වෛද්‍යතුමනි? දැනට ලෝකයේ ගොඩක් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. දැනටත් මුහුණ දෙමින් ඉන්නවා. මීට කලින් මුහුණ දුන්න රටවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ එන්නත් ගැන කතා කරන්න ගොඩාක් කලින් තමයි යුරෝපය ඇමරිකාව වගේ පළාත්වල එන්නත් කරන වැඩපිළිවෙල පටන් ගත්තේ. ඒගොල්ලෝ එන්නත් කරන වැඩපිළිවෙල පටන් ගත්තා සමහරක් වෙලාවල් වලට මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය ලැබෙන්න කලින්. එතකොට ඒගොල්ලෝ බැලුවා ඒගොල්ලෝ ඔයගොල්ලන්ට අපිට මතකයිනේ එංගලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය ඒ රටවල් වල ඉතා විශාල ලෙස මේ රෝගය පැතිරලා කියන්නේ ඉතාලිය. ඉතින් ඒගොල්ලොන්ට සිද්ධ වුණා මොකක් හරි ක්‍රමයක් හොයාගන්න මොනවා හරි දෙයක් කරන්න ඕනනේ. ඉතින් ඒගොල්ලෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන්න කලින් හරි සමහර වැක්සින් ප්‍රෝග්‍රෑම් පටන් ගත්තා. එතකොට ඒගොල්ලෝ කලින් පටන් ගත්තු නිසා මේ දැන් අපි ගාව තියෙන එන්ටට වඩා ශක්්‍යතාවයෙන් චුට්ටක් අඩු වෙනතක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් ඒගොල්ලොන්ට සිද්ධ වුණා සමහරක් වෙලාවට එන්නත් මාරු කරන්න. ඉතින් ඒක නිසා ඒවවල ඒගොල්ලෝ ස්ටඩීස් ඒ කියන්නේ පරීක්ෂණ පවත්වලා තියෙන ඒ පරීක්ෂණවල දත්ත දැන් සංස්ලේමේ ඇනලයිස් වෙමින් පවතිනවා. බොහෝ විට අපිට ඒවා නුදුරු අනාගතයේම දකින්න පුළුවන් වේවි. සමහරක් දත්ත දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි දැක්කා ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ගත්තු කට්ටියට ඊට පස්සේ ෆයිසර් හරි මොඩර්නා හරි වැක්සින් එක දීලා තියෙනවා. සමහරක් වෙලාවට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. නමුත් මේවා තාම unpublished data. මේවා තව ටික දවසකින් publish වෙයි. ඉතින් මේක අපිට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි තව රටවල් වලට තියෙන ප්‍රශ්නයක්. සමහර රටවල් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉවරයි දැනටම. ඉතින් ඒවා වල තොරතුරු අපිට ලැබෙවි. එතකොට අපිට මේ පිළිබඳව වඩා හොඳ නිගමනයකට එන්න පුළුවන්. ඊළඟ අනිත් උත්තරේ තමයි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය ඉන්දියාවෙන් අපිට නොලැබුණාට අපි දැන් උත්සාහ කරමින් ඉන්නවා ලෝකයේ වෙන රටවල් වලින් හරි ඇස්ට්‍රාසෙනිකා එන්නත් තියෙනවා නම් එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් වල නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකාම තමයි එහෙන් හරි ගන්න හැකියාවක් තියනවාද කියලා. ඉතින් ওই ක්‍රම දෙකෙන් මොකක් හරි ක්‍රමයකට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි පළවෙනි ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාව විදලා දෙවෙනි මාත්‍රාව ගන්න බැරි වෙච්ච කට්ටියට. එතනදී තව ප්‍රශ්නයක් ඇති වෙනවා වෛද්‍යතුමනි. දැන් අර ගත්තු දිනෙත් එක්ක කාල සීමාව පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. ඒ පැහැදිලි කිරීම කොහොමද? ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි කාල සීමාවක් නිර්ණය කරාට අපි කාල සීමාවක් නිර්ණය කරන්නේ කාල සීමාවක් නිර්ණය කිරීම උදෙසාම. එහෙම නැතුව මේක හරියටම මේ අර අපේ මොනවා හරි ටීවී කනෙක්ෂන් එකේ බිල ගෙවන්න නැතුනම ටීවී එක පේන්නේ නැතුව යනවා වගේ මේ දවසේදී විද්ද නැත්නම් ඔක්කොම නැති වෙලා යනවා එහෙම තත්ත්වයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිට පළවෙනි මාත්‍රාව විද්දෙන් පස්සේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. එතකොට ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙලා අපිට වෛරස් එකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේක අපේ ඇඟේ මේ හැකියාව මේ ඉගෙනගත්තු පාඩම මතක තියෙනවා. සෑහෙන කාලයක් යනකම්. හරි? එතකොට මේක යම්කිසි මට්ටමකට මතක තිබිලා මේක අමතක වෙන්න පටන් ගන්න කාලයක් ඉන්නවනේ යම්කිසි සාමාන්‍ය මාස 3-4ක් 5ක් 6ක් හරි සාමාන්‍යයෙන් කියන මාස 7ක් විතර තියෙයි කියලා. නමුත් අපි එච්චර කල් යන්නේ නැතුව මාස 3-4ක් විතර යනකොට නැවත මතක් කිරීමක් කරනවා. ඒකට තමයි මේ බූස්ටර් ඩෝස් එක දෙවෙනි මාත්‍රාව දෙන්නේ. එතකොට මේක ගොඩාක් කාලයක් මතක හිටිනවා. අපි පාඩම් කරනවා වගේම තමයි. පළවෙනි පාර පාඩම් කරාම එච්චර මතක හිටින්නේ නැහැ. මේක නැවත වතාවක් මෙනෙහි කරාම තමයි හොඳට මතකේ රැඳෙන්නේ. අන්න ඒ වගේම වැඩක් තමයි ඇඟ ඇතුළෙත් වෙන්නේ. අපි එන්නතේ පළවෙනි මාත්‍රාව දුන්නම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල අපේ ශරීරයේ තේරුම් ගන්නවා මේ වෛරස් එකට මුහුණ දෙනවා නම් මෙන්න මේ විදිහට තමයි මුහුණ දෙන්න ඕනේ කියලා. ඒක ශරීරයේ මතකයේ ගබඩා වෙලා තියෙනවා. කාලයක් ගත වෙගෙන යද්දී අපි නැවත මෙනෙහි කිරීමක් කරාට පස්සේ ශරීරයේ මේ මතකය ගොඩාක් කාලයක් පවතිනවා.
අන්න ඒකට තමයි දෙන්නේ. ඒක නිසා වැක්සීන් එකේ දෙවෙනි මාත්‍රාව දෙන්න ටිකක් ප්‍රමාද වුණායි කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. වෛද්‍ය විද්‍යාත්මක භාවය තුළ අපේ වෛද්‍යතුමන් විශේෂඥ වෛද්‍යතුමන් පැහැදිලි කර දෙන්නේ මේ පෙනෙන ඇත්ත තමයි කතා කරන්නේ. නොපෙනෙන දේ නෙවෙයි පෙනෙන ඇත්තත් එක්කයි අපි මේ අද ඔබව දැනුවත් කරමින් ඉන්නේ. අපි වෙනුවෙන් අද ආරාධනා කරේ කොළඹ ජාතික රුහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක වෛද්‍යතුමන්ට දැන් අපි ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල ගැන කතා කරොත් වෛද්‍යතුමනි මේ වෙනකොට දැන් ඊයේ දවසේදී අවුරුදු 60ට වැඩි අය පිළිබඳවත් කතා බහ කරා ජනාධිපතිතුමන් සඳහන් කරලා තිබුණා මේ පිළිබඳව අවධානයට ලක් කරගන්න කියන කාරණාව. දැන් කොහොමද අපේ වැඩපිළිවෙල? දැනට මේ අපේ එන්නත් කරන වැඩපිළිවෙල මෙහෙවන්නේ වසංගත රෝග විද්‍යාංශයෙන්. ඒ වසංගත රෝග විද්‍යාංශය මේ එන්නත නිෂ්පාදනය කරන සමාගමක් තියෙනවනේ. මොනවා හරි අපි දැනට පාවිච්චි කරන එන්නත් වර්ගය. ඒ එන්නත් නිෂ්පාදනය කරන සමාගම අපිට දීලා තියෙනවා ගයිඩ්ලයින් එක. මෙන්න මේ ගයිඩ්ලයින් එකට අනුකූලව පාවිච්චි කරන්න කියලා. අපි ඒක බලනවා. ඊට පස්සේ අපි බලනවා අපේ රටේ වැඩිම අවදානමක ඉන්න කට්ටිය කවුද කියලා. එතකොට වැඩිම අවදානම කියනකොට අපි කාරණා දෙකක් කල්පනා කරනවා. එකක් තමයි ලෙඩේ විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන් ප්‍රදේශවල ඉන්න කට්ටියගේ අවදානම. ඊළඟ එක තමයි ලෙඩේ හැදුනොත් මැරෙන්න පුළුවන්ද කියලා හිතන කට්ටියගේ අවදානම. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි මෙතන ඉන්න කණ්ඩායම චුට්ටයි. නමුත් මෙතන ඉන්න කට්ටියගේ සංකූලතාවයන් තියෙන මොන හරි ප්‍රශ්න තියෙන කට්ටියක් වෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් අපිට ලෙඩේ හැදුනොත් අපි ටක් ගාලා මැරෙන්න පුළුවන් කට්ටියක්. නම් අන්න එතකොට වසංගත රෝගාංශය අපි ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා. මෙතන ඉන්න චුට්ට දෙනා වුණත් මෙතන ඉන්න පොපියුලේෂන් එකේ රිස්ක් එක ගොඩාක් වැඩි නම් අන්න ඒගොල්ලෝ ගැන සැලකිලිමත් වෙනවා. ඊළඟ එක තමයි රෝගයේ විශාල වශයෙන් පැතිරිලා යන පොකුරු කියලා කියන්නේ. අන්න ඒ ප්‍රදේශවලට වැඩි සැලකිල්ලක් දක්වනවා. එතකොට ඔය ප්‍රොඩක්ෂන් එකේ තියෙන ගයිඩ්ලයින් එකයි අර මිනිස්සුන්ගේ තියෙන ක්‍රිටිකැලිටි භාවය සහ ස්ප්‍රෙඩ් වෙන්න තියෙන පොසිබිලිටි එකයි ඔය තුන බලලා තමයි වසංගත රෝග විද්‍යාංශය තීරණය කරන්නේ අපි මෙන්න මේ ප්‍රදේශවල මෙන්න මේ කට්ටියට වැක්සින් එක දෙමු කියලා. එතකොට මම කලින් කිව්වා වගේ වැක්සින් එක හදපු කම්පැනි එකේ ගයිඩ්ලයින් එක සමහරක් වෙලාවට චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් කාලයත් එක්ක. මොකද ඒගොල්ලෝ නිතර ඒගොල්ලෝ දැන් වැක්සින් එකක් හදලා ඒක මාකට් එකට දාලා දැන් විකුණන එක විතරක් නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙක්ෂන් එක පැය 24ම දවස් 365ම මේ රිසර්ච් එකම තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ අද වෙනකොට සොයාගත්තු දෙයට වඩා වෙනස් දෙයක් හොයාගන්න පුළුවන් තව සති දෙකකින්. එතකොට ඒගොල්ලෝගේ ගයිඩ්ලයින් එක තව චුට්ටක් බ්‍රෝඩ් වෙනවා. තව පොඩක් පළල් වෙන්න පුළුවන්. එතකොට ගිය මාසේ ඉන්ක්ලූඩ් වෙලා තිබිච්ච නැති ඒජ් ගෲප්ස් දැන් ඉන්ක්ලූඩ් වෙන්න පුළුවන්. විද්‍යාව කියන්නේ නිරන්තරයෙන් අලුත් වෙනවා. නිතරම අලුත් වෙනවා. ඒ අලුත් වීමත් එක තමයි හැඩගැහිම වඩා නිවැරදි තැනක පිහිටුවාලමින් මේ විදිහට මේ ලෝකයක් ඉස්සරහට ගෙන යන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා මේ අපි දැනුවත් වෙන්නේ මේ කොවිඩ් හමුවේදී එන්නත් කරන වැඩපිළිවෙල තුළ අපට ඇතිවන මතුවන ප්‍රශ්න ගැටලු පිළිබඳව. මේ වෛද්‍යතුමනි දැන් මේ කාරණා මෙහිම අපි පැහැදිලි කිරීම කරගෙන යනකොට සමහර අය අතුරු ආබාධ පිළිබඳව කතා බහ කරලා තිබුණා. අපිට ඒ ගැනත් ඔබතුමාගෙන් පැහැදිලි කරගන්නට උවමනයි. දැන් ඒකම මේ මතක් කරන්න ඕන දැන් සංචරණ සීමා පැනවුණත් එන්නත් කරන වැඩපිළිවෙල තුළදී ඒ කටයුතු සිද්ධ වෙනවා. ඔබට ඒ අවස්ථාව උදා වෙනවා නම් පරිස්සමෙන් අර පරිස්සමත් හදාගෙන ඔබේ එන්නත ලබා ගැනීමේ අවස්ථාවට එන්න හැබැයි පරිස්සම හදාගෙන මේ ඒ කටයුත්තත් මේ මොහොතේ අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එන්නත් කරන්නේ තියෙන අවශ්‍යතාවයේ වැදගත්කම නිසාම. වෛද්‍යතුමනි තවමත් දැන් පහුගිය දවස්වල මේ කාරණාව පිළිබඳව වැඩිපුර අවධානයට ලක් කරගත්තා ගර්භණී මාතාවන් පිළිබඳව. දැන් මේ ප්‍රභේදයන් තුල ගර්භණී මාතාවන්ට මේ තත්ත්වයේ වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අයව කොහොමද අපි පරිස්සම් කරගන්නේ? මෙතනදී කොහොමද දැන් ඒ පිළිබඳව ලක්ව තියෙන අවධානය? නැවත වතාවක් මට මතක් කරන්න සිද්ධ වෙන්නේ මම කලින් කියපු එකම තමයි. ඒ කියන්නේ ගර්භණී මාතාවන් සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැනට අපේ පරිස්සම් වෙලා ඉන්න මූ ආවරණය පළඳින්න
දෑත් සෝදන්න, සංචරණය සීමා කරන්න ඒ වගේ දේවල්. එතකොට අපි පාවිච්චි කරන එන්නත් වර්ග වලින් ගර්භණී මාතාවන් ගැන කතා කරන්නේ නැත්තේ මේගොල්ලොන්ගේ පරීක්ෂණ වලට ගර්භණී මාතාවන් යොදාගෙන නැති නිසා. හිතලා බලන්න තමන් ඉස්සෙල්ලාම බෙහෙතක් හොයාගෙන මේක වැඩ කරයිද වැඩ නොකරයිද කියලා දන්නේ නැතුව ඒක ටෙස්ට් කරන්න ගර්භණී මාතාවක් යොදාගන්නේ නැහැනේ ලෝකේ කිසිම පරීක්ෂණ කණ්ඩායමක්. ඉතින් ඒක නිසා මේගොල්ලෝ ගර්භණී මාතාවන්ව යොදාගෙන පරීක්ෂණ කරලා නැහැ. ඒක නිසා මේගොල්ලොන්ට ගර්භණී මාතාවන්ට මේක පාවිච්චි කරන්න කියලා ඩිරෙක්ෂන් එකක් දෙන්න විදියක් නැහැ. නමුත් දැන් මේ වැක්සින් එක හදලා සාමාන්‍ය මිනිස්සු ගොඩාක් දෙනකොට පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරලා තියෙන නිසා දැන් ඒගොල්ලොන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ඒගොල්ලෝ වඩා කොන්ෆිඩන්ට් තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන. එතකොට සමහර ගර්භණී මාතාවෝ තමන් ගර්භණී කියලා නොදැන මේ වැක්සින් එක අරගෙන ඇති. දැන් ඒවා රිපෝට් වෙලා ඇති. මම වැක්සින් එක ගත්තේ මම මෙන්න මේ දවසේ. නමුත් දැන් මම හොයාගත්තා මම මේ වෙනකොට සති 8ක ගැබිනියක්. එතකොට මම වැක්සින් එක අරගෙන තියෙන සති 4කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම සති 4ක ඒ වගේ දේවල් දැන් රිපෝට් වෙලා ඇති. ඉතින් ඒවා නිසා තව ඉස්සරහට යනකොට අපිට මේක ගර්භණී මාතාවන්ට පාවිච්චි කරන්න සුදුසුයිද? පාවිච්චි කරන කොයි විදිහද පාවිච්චි කරන්න ඕනේ? ඒ වගේ ගයිඩ්ලයින් ඉස්සරහදී ඒවි. එතකල් අපි ගර්භණී මාතාවන් අපි සාමාන්‍යයෙන් පරිස්සම් ක්‍රමයටම පරිස්සම් එක තමයි සුදුසු. කොවිඩ් තත්ත්වයේ හමුවේ මේ වෙනකොට කෝටි ගණනක් ලෝකයේ ආසාදිතයෝ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ 33කට එහා මියගිය සංඛ්‍යාවක් වාර්තා වෙනවා. සුව වූ ප්‍රතිශතයත් ඊට මේ ධනාත්මකව යම් ප්‍රතිශතයක් පෙන්නුවත් තවමත් කොවිඩ් මේ අභියෝගය හමුවේ ආසාදිත පිරිස් වාර්තා වෙමින් ඉන්නවා. ඒ හින්දාම මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳවත් ලෝකයේ වැඩි අවධානයක් ලක් වෙලා තියෙනවා. අපේ රටත් දැන් එන්නත් කරන වැඩපිළිවෙලත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒ ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒ තුල ජනතාවට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලු වලට අපි විසඳුම් මේ හොයා බලමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපි අද ආරාධනා කරා ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක වෛද්‍යතුමන්ට වෛද්‍යතුමනි දැන් මේ එන්නත් කරන වැඩපිළිවෙලත් එක්ක අර එන්නත් කරන ඉපදවන ඒ පරිශ්‍රණත් හදා බැලීම ඔස්සේ වයස් සීමාවන් තීරණය කරනවා වගේම තමයි විවිධ මේ අවස්ථාවලට මුහුණ දෙන අය ඉන්නවා. දැන් ඩෙන්ගු හැදිච්ච අයට ප්‍රශ්නයක් මේක මට ගන්න පුළුවන්ද කියන එක. එතකොට පිළිකා තත්වයන් විවිධ මානසික රෝගී තත්වයන්ට මුහුණ දෙන අය, දියවැඩියා රෝගී මෙන්න මේ අයට කොහොමද මේ එන්නත් කරන වැඩපිළිවෙල ගලපාගන්නේ? දැන් ඔය රෝගී තත්වයක් තියෙන කෙනෙකුට එන්නත දෙන එක සම්බන්ධයෙන් ඇත්තටම දැමර මම කලින් කිව්වා වගේ අපේ එන්නතෙන් වෙන්නේ අපේ ඇඟට පුරුදු කරනවා මේ වෛරස් එක ආවොත් කොයි වගේ විදිහටද මේකට විරුද්ධව සටන් කරන්න ඕනේ කියන එක. එතකොට ඒක අපිට පුරුදු කරන්නේ වෛරස් එක වගේම එකක් ඇඟට දාලා. එතකොට අපේ ඇඟේ යම්කිසි ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් හැදෙනවා ඒ වෛරස් එකට විරුද්ධව සටන් කරන්න. එතකොට දැන් ඔය ප්‍රශ්නේ එන්නේ අපිට දැනටමත් රෝගාබාධ මොන හරි තියෙනවා. අපි ඒවට විරුද්ධව සටන් කරමින් ඇඟ ඉන්නේ. ඒ අතරෙම තව මේ වෛරස් එක වගේ එකක් දාලා තව ඒ කියන්නේ අපේ ශරීරයට යුද්ධය පෙරමුණු කීපයකින් සටන් කරන්න සිද්ධ වුණා එකපාරට වගේ තත්ත්වයක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි ওই ඩෙන්ගු හැදිච්ච කට්ටිය කතාවත්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු සටනකින් පස්සේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ සිස්ටම් එක පොඩ්ඩක් විඩාපත් වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ට දෙවෙනි සටනකට සූදානම් වෙන්න ඇඟ ෆිට්ද කියන එක තමයි ශක්තිමත්ද කියන එක තමයි එතෙන්දි කල්පනා කරන්න වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඩෙන්ගු හැදිලා අපිට යථා තත්ත්වයටපත් වෙන්න සමහරක් වෙලාවට සති 2ක් සති 6ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාලයකට පස්සේ අපිට එන්නත ලබා ගන්න පුළුවන්. එතකොට වෙනත් රෝගී තත්ත්වයන් තිබුණා වුණත් ඒ රෝගී තත්ත්වයන් අපි යම්කිසි ප්‍රමාණයකට පාලනය කරලා තියෙනවා නම් අපිට එන්නත ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් හොඳම දේ තමයි තමන්ට එන්නත ලබා දෙන වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉන්න වෛද්‍යවරයාට
තමන්ගේ කතන්දරේ සම්පූර්ණයෙන් එලි කරන්න. සම්පූර්ණයෙන් කියන්න මට දියවැඩියාව තියෙනවා නම් මට මෙන්න මේ විදිහට දියවැඩියාව තියෙනවා. මම මෙන්න මේ බෙහෙත් බොනවා. මගේ දියවැඩියාව මෙන්න මේ ලෙවල් එකේ කන්ට්‍රෝල් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මගේ දියවැඩියාව සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙලා තියෙනවා. මම බෙහෙත් බොනවා. නමුත් බෙහෙත් බිව්වන් පස්සේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඩෙන්ගු හැදුනා නම් මට ඩෙන්ගු හැදුනා. ඩෙන්ගු හැදිලා මම මෙන්න මේ දවසේ තමයි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වුනේ. දැනට මගේ හන්දිරි දෙනවා ඇඟපත රිදෙන ගතියක් නැහැ. මොන හරිය තමන්ගේ තියෙන මේ ලක්ෂණ ටිකයි තමන්ට තියෙන අපහසුතාවයන් හරි රෝගී තත්ත්වයන් ඔක්කොම වෛද්‍යවරයාට පැහැදිලි කරාම වෛද්‍යවරයා ඒ රෝගියාට තීරණයක් දෙවි ඔබට සුදුසුයිද දැනට එන්නත ලබා ගන්න. එහෙම නැත්නම් තව සතියක් දෙකක් ඉඳලා ඊට පස්සේ එන්නත ලබා ගන්නද සුදුසුයිද? ඒක ඒ වෛද්‍යවරයා තීරණය කරයි. මොකද මේ අපි කතා කරන්නේ බොහොම විශේෂිත වූ පුද්ගලයන් කීප දෙනෙක් ගැන. එතකොට අපිට මේ කට්ටිය වෙනුවෙන් එකපාරටම එක තීරණයක් දෙන්න බෑ සියලු දෙනාටම පොදු වෙන විදිහේ. ඒක නිසා වෛද්‍යවරයා ඒ රෝගී ඒ පුද්ගලයාට පරීක්ෂා කරලා බලලා ඒ පුද්ගලයාට විශේෂිත වූ තත්ත්වයක් කියාවි. දැන් සමහරක් වෙලාවට අපි දකිනවා දැන් එක්කෙනෙකුට ඩෙන්ගු හැදිලා හොඳ වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා සතියක් වෙනකොට සාමාන්‍ය රාජකාරිය දෙන තරමටම ශාරීරික යෝග්‍යතාවය එනවා. සමහර කට්ටිය ඉන්නවා ඩෙන්ගු හැදිලා හොස්පිටලෙන් ඩිස්චාර්ජ් කරලා සති 4ක් 6ක් විතර යනකල් වැඩට යන්න බෑ. ඇඟ රිදෙනවා, හන්දි රිදෙනවා, දණහිස් කැක්කුමයි ප්‍රශ්න ගොඩ. ඉතින් එක්කෙනාට එක්කෙනා වෙනස්. අන්න ඒක නිසා මේ තමන්ගේ තත්ත්වය වෛද්‍යවරයාට තේරුම් කරලා දුන්නම වෛද්‍යවරයා තමම පරීක්ෂා කරලා බලලා හරියටම උපදෙස් දෙයි ඒ පුද්ගලයාට සුදුසු මොකද කියලා. එයාට සුදුසු දේ මට සුදුසු නෑ. මට සුදුසු එක අනිත් එක්කෙනාට සුදුසු නැති වෙන්න පුළුවන්. දැන් එන්නත් කරණයෙන් පස්සේ වෛද්‍යතුමනේ ඇතිවන සංකූලතා පිළිබඳව එකිනෙකාට හරි වෙනස්කම් තියෙනවා. දැන් කෙනෙක්ට උණ ගන්නවා, තව කෙනෙක්ට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ වෙනස ඇති වෙන්නේ කොහොමද? මං හිතන්නේ දැන් ඔය මේ සංකූලතා කියන වචනය එක එක අංශ වලින් එක එක අදහස් යතුව පාවිච්චි කරන දෙයක් තියෙනවා. එතකොට එන්නත ලබා දුන්නාන් පස්සේ මොනවා හරි රියැක්ෂන්ස් ඇවිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අන්න ඒක අපි ඇත්තටම සංකූලතාවයක් මොනවා හරි ප්‍රශ්නයක් කියලා කියනවා. එහෙම නැතුව එන්නත ලබා ගත්තන් පස්සේ එන උණ ශාරීරික වේදනාව පොඩ්ඩක් ඔළුව කැක්කුම වගේ දේවල් ඒ එන්නතෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන දේවල්. එතකොට ඒක එක එක්කෙනාට එක එක ලෙවල්ස් වලට එනවා. උදාහරණයක් විදිහට මට එන්නත විදලා මම දවස් 2ක් විතර යනකල් මට උණ ගතියයි ඇඟපතේ වේදනාව බොහොම සැරට තිබුණා. නමුත් මගේ නෝනට විද්දෙන් පස්සේ එයාට එහෙම අමාරුවක් තිබුණේ නැහැ. එතකොට මගේ අම්මට විදපු දවසේ අම්මට කිසිම අමාරුවක් තිබුණේ නැහැ. ඉතින් එක එක්කෙනාට එක එක විදිහට ඒක වෙන්නේ. ඒක ගැන එච්චරම කලබල වෙන්න එපා. ඒ එක එක්කෙනාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල මේ එන්නතට මේ ප්‍රතික්‍රියා දක්වන විදිහ. ඉතින් ඒක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඕවා ඔක්කොම අපි එන්නතකින් පස්සේ බලාපොරොත්තු වෙන්න ඕන දේවල්. ඒක නිසා එහෙම ඇඟපත වේදනාවක් උණක් ඇති වුණා කියලා කලබල වෙන්න එපා. එහෙම ඇති වුණේ නැති කියලා කලබල වෙන්නත් එපා. වෛද්‍යතුමන් අපිට පැහැදිලි කර දුන්නා සමහර මේ කාරණා තුළදී ඕනාවට වඩා දේවල් හොයන්න යනකොටත් ප්‍රශ්න කියලා. හැබැයි ඒ හැම දේ අතරේ අපි අර බාගෙට දැන ඉන්නවට වඩා වෛද්‍යතුමනි එක්ක අපි නොදැනම ඉන්න එක අපිට හරි ලේසියි. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් එන්නත්කරණය තුළදී දැන් අපි අද එන්නත ලබා ගන්නවා. අපිට නාන්න හොඳයිද? අපි කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕනද? මොකද සමහර එන්නත් වලදී අපිට ඔහම දැනුවත් වීම කරලා තිබුණානේ. දැන් මේ කොවිඩ් එන්නතත් එක්ක කොහොමද මේ තත්ත්වය? කෑම බීම ගැන නම් එච්චර පරිස්සමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා නාන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලා. මොකද අපි දන්නේ නැති වුණාට අපේ ශරීරයේ අපේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වියදම් වෙනවා. අපේ ශරීරය ලොකු මහන්සියක් දරනවා මේ අපේ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යාමට. මේ අපේ ශරීරයේ තියෙන සෙල්සියස් අංශක 37 උෂ්ණත්වයෙන්ම ශරීරය පවත්වාගෙන යන ශරීරය ලොකු වෙහෙසක් දරනවා. එතකොට අපි නානකොට වෙන්නේ මොකද්ද? අපිට ඇඟ සීතල වෙනවා.
එතකොට ශරීරයට තව වැඩිපුර මහන්සියක් දරන්න සිද්ධ වෙනවා මේ ශරීරයේ උෂ්ණත්වය නියමාකාරයෙන් පවත්වාගෙන යන්න. එතකොට අපේ ඇඟට වෛරස් එන්නතකුත් ඇවිල්ලා අපි දැන් ඒකට විරුද්ධව සටන් කරන්නත් ලෑස්ති වෙන වෙලාවේ මේ පැත්තට ශක්තිය යොමු කරලා මේ පැත්තට ශක්තිය යොමු කරලා ටිකක් අපි අමාරු තත්වයකටපත් වෙනවා අපේ ශරීරය. ඉතින් ඒක නිසා මේ අනවශ්‍ය බරක් අපේ ඇඟට වැටෙන එක අපේ ශරීරයට වැටෙන එක නතර වෙනවා අපි නාන්නේ නැතුව හිටියොත්. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ නාන්න එපා කියලා. නැතුව වෙන හේතුවක් නෙමෙයි. දැන් අපි එන්නත් කරණය ගැන කතා කරා වගේම තමයි වෛද්‍යතුමනි ඔබතුමන් කියලා කියන්නේ ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමන්. දැන් ඒ නිසාම අපිට මේ ඔබතුමා නියෝජනය කරමින් මේ කටයුත්ත තුලදී අපිට දැන කියා ගන්න තව කාරණා තියෙනවා මේ තත්ත්වය තුල වෙනම පරිබාහිරව. දැන් අපිට ඇමතුම් ලැබෙනවා ඔබතුමාගෙන් මෙන්න මේ ප්‍රශ්නත් විමසීම් කරන්න කියන ඉල්ලීම. මේ ඖෂධ ගැන කතා කරනකොට වෛද්‍යතුමනි දැන් අපිට පහුගිය සතියේ වගේ මාධ්‍ය වාර්තා කරමින් හිටියා දැන් PCR පරීක්ෂණ සිද්ධ කරන මේ කට්ටල මේ තව ටිකයි තියෙන්නේ. දැන් එතකොට මේ ආසාදිත ප්‍රමාණය වැඩිවීමත් එක්ක ඔක්සිජන් සැපයීම් මේ අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ඒ ප්‍රමාණයන් අපිට තියෙනවද? නැත්නම් ඉන්දියාවට වෙච්ච දේ අපිට වේද? දැන් කොහොමද ඒ සූදානම පසුබිම වෛද්‍යතුමනි? අපිට විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම වගේම මේ කාලයේදී කොවිඩ් සම්බන්ධ දේවල් PCR පරීක්ෂණ වෙන්න පුළුවන්, ඔක්සිජන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශරීර ආරක්ෂිත ඇඳුම් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ඉල්ලුම වැඩි. ඒක නිසා හැමෝම මේකට මේ දැඩි ඉල්ලීමක් තියෙන හැමෝම මේක ලබා ගන්නවා. ඉතින් ඒක නිසා කාටවත් මේක ගොඩවල් එකතු කරගැනීමේ හැකියාව බොහොම අඩුයි ලෝකේ රටවල් හැම එකටම වගේ. ඉතින් අපිත් මේක උත්සාහ කරමින් ඉන්නේ කන්ටිනියස් සප්ලයි එකක් කරන්න මිසක් ඒ කියන්නේ නිතිපතා මේ සැපීම් ලබා ගන්න අපි උත්සාහ කරනවා අපිට යම්කිසි බෆර් ස්ටොක් එකක් තියාගන්න පුළුවන්ද කියලා. සමහරක් දේවල් වල අපි බෆර් ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා. නමුත් සමහර ඒවා අපිට සිද්ධ වෙලා තියෙනවා කන්ටිනියස් සප්ලයි එක ගැනම විශ්වාසය තබාගෙන ඉන්න. ඉතින් PCR කට්ටල වල යම්කිසි අඩුවක් පහුගිය සතියේ අගභාගයේ වෙනකොට මතුවෙලා ඊට පස්සේ ඒක නැති වුණා. ඒ කියන්නේ දැන් නැවතත් PCR කට්ටල ලැබිලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි මේ අපිට මේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. දැන් ලංකාව රාජ්‍යයේ යාන්ත්‍රණයේ ඇතුලේ යම්කිසි බඩුවක් මිලදී ගන්නකොට ඉතා විශාල දිග සම්ප්‍රදායක් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් කරන්නේ මේවා වල තියෙන නිර්වද්‍යතාවය, පාරදෘශ්‍යභාවය ආරක්ෂා කරන්න ඕන නිසා. ඉතින් ගිය සතියේ අපිට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. අපි ඒ විදිහට හරි ක්‍රමයට තෝරගත්තු යම්කිසි භාණ්ඩයක් තියෙනවා නම් ඒ භාණ්ඩයම අපිට නැවත වතාවක් ඕන වෙලා තියෙනවා නම් නැවත වතාවක් ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් යන්නේ නැතුව කලින් වතාවේ හරියට කරපු වැඩපිළිවෙල නිසා ඒකම නැවත වතාවක් රිපීට් කරන්න කියලා. ඉතින් එතකොට අපිට මේ වගේ භාණ්ඩයක් මිලදී ගැනීමට යන ඒ ක්‍රමවේදය තුල ගත වෙන කාලය අවම කරලා භාණ්ඩ ඉක්මනට ලංකාවට ගෙන්න ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඉදිරි සතිය දෙක ඇතුළත කාලයේදී යම්කිසි විශාල වශයෙන් අපිට ක්‍රියාත්මක කරන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් වෛද්‍යතුමනි අර මේ ඇතැම් රෝග වලට රෝහල් සායන වලට ගිය උදවියට දැන් අර පළමු රැල්ල දෙවන රැල්ල ඉදිරි හොඳ වැඩපිළිවෙලක් තිබුණා බෙහෙත් ගෙදරටම ඇරියා. දැන් මේ අවස්ථාවෙත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මකයිද කොහොමද කටයුත්ත? ඒ වැඩපිළිවෙල තාම ක්‍රියාත්මක කරේ නැහැ ලංකාවේ. මොකද පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල අවස්ථාවට වඩා ලංකාවේ මේ ලොක්ඩවුන් කරන එක එහෙම නැත්නම් සංචරණ සීමා දාන එක ඒ පාරවල වල කරාට වඩා වෙනස් විදිහකට තමයි මේ පාර කරලා තියෙන්නේ. එතකොට මේ පාර යම්කිසි සංචරණ හැකියාවක් තියෙනවා. නමුත් අපි රෝහල් වලට රෝගීන්ගේ පැමිණීමේ අඩුවක් දකිනවා. ඒ වගේම රෝහල් වලින් රෝගීන්ව පැමිණෙන්න කියලා දිරිමත් කිරීමක් කරන්නේත් නැහැ. රෝහල් වලින් කියන්නේ පුළුවන් තරම් රෝහලට එන්නේ නැතුව ඉන්නව නම් හොඳයි කියන පණිවිඩය තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි
කල්පනා කරමින් ඉන්නවා නැවත වතාවක් තැපැල් මාර්ගයෙන් බෙහෙත් ගෙදරටම යවන්න ක්‍රමයක් සකස් කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් යනවා. ක්‍රමවේදයක් සකස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නුදුරින්. අර මේ වෙබ් අඩවියක් ඔස්සේ ඉල්ලුම් කරන්න කියන එහෙම ඉල්ලීමක් පිළිබඳව පහුගිය දවස්වල කතා කරා වෛද්‍යතුමනි. එහෙම ඒ ක්‍රමය මං හිතන්නේ අපි ඔසුසල මාර්ගයෙන් තමයි ඔය ක්‍රමේ ලෑස්ති කරගත්තේ. එහෙම නැත්නම් ෆාමසිස් වලිනුත් කරා. ඒ කියන්නේ වෙබ් අඩවියකින් මාර්ගයෙන් බෙහෙත් ඇනෝම් කරලා ඊට පස්සේ ඒ අදාළ ෆාමසි එක හරි ඔසුසල ආයතනය මගින් ගෙදරට බෙහෙත් ටික යවන එක. මං හිතන්නේ ඔතෙන්දී ගැටලුව මතුවෙන්නේ ඊට පස්සේ මේ රෝගියා රජයේ රෝහලක සායනයක ලියාපදිංචි වෙච්ච රෝගියෙක් නම් අපි සාමාන්‍යයෙන් බෙහෙත් ලබා දෙන්නේ නොමිලේනේ. නමුත් ෆාමසි එකකින් හරි ඔසුසලකින් හරි බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් වලට මිලක් ගෙවන්න ඕනේ. මෙන්න මේ දෙක මේ ගැටලුව විසඳා ගන්න අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ලොක්ඩවුන් කරපු ප්‍රදේශයක කවුරු හරි රෝගියෙක් ඉන්නවා නම් ක්ලිනික් එකට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙනවද? බොහෝ දුරට විසඳ ගන්න පුළුවන්. එහෙමනම් එහෙම තත්වයකට මුහුණ දෙන කෙනෙක් නම් ඔබ මේ රෝහල් සායනය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔබේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න පුළුවන් කියන ඒ පණිවිඩය අපේ වෛද්‍යතුමන් සඳහන් කරනවා. මේ දැන් අපි ආපහු එන්නත් කරණය ළඟ නතර වුණා තින් වෛද්‍යතුමනි මේ අර එන්නත් කරණය තුල බොහෝ දෙනෙක්ට තියෙන සැක සංකාව තමයි මොකද්ද හොඳම එන්නත? මොකද හොඳම දේ ලබා ගන්නනේ අපි හරි කැමති. දැන් මොකද්ද හොඳම එන්නත? එහෙම හොඳම එන්නත කියලා එකක් නැහැ ඇත්තටම. මම දන්න තරමට මම පොතපත කියවලා තියෙන තරමට මම පරිශීලනය කරලා තියෙන මේ ලිපි ලේඛනවල හැටියට මගේ පෞද්ගලික මතය නම් එක එන්නත් වර්ගයක් තව එන්නත් වර්ගයකට වඩා හොඳ නැහැ. නමුත් ඒ වගේම එක එන්නතක් අනිත් එන්නතට වඩා ලොකු වෙනසක් නැහැ. සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ එන්නත් සියල්ලම වගේ සාමාන්‍ය මට්ටමේ කාර්යක්ෂමතාවයකින් මේ රෝගයට විරුද්ධව වැඩ කරන්න තරම් හැකියාවකින් යුක්ත එන්නත් තමයි. දැන් එන්නත ලබා ගත්තට පස්සෙත් එන්නත් වර්ග දෙකම ලබා ගත්තත් කොවිඩ් හැදෙනවයි කියන කාරණාව පිළිබඳව දැන් ඊයේ පෙරේදා වෙනකොට විදේශ මාධ්‍ය වාර්තා කරමින් ඉනවා. සීෂෙල්ස් රාජ්‍යයේ උදාහරණයට අරගෙන. මොකද්ද වෛද්‍යතුමනි මේ කාරණාව මෙහෙම වෙන්නේ? මෙතෙන්දි මට කාරණා දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි මේ එන්නත් නොත් අපි මම කිව්වේ අපේ සාමාන්‍ය වැක්සීන් එකක්. අපි එදිනෙදා ලංකාවේ අපිට හුරු පුරුදු වැක්සීන් එකක් හැදෙන විදිහට ඒ වැක්සීන් එකක් එළියට එන විදිහට නෙමෙයි මේ වැක්සීන් එළියට ආවේ. ඒවා ගොඩාක් පරීක්ෂණ කරලා අවුරුදු ගානකට පස්සේ තමයි මේ වැක්සීන් එළියට අවිලා තියෙන්නේ. මේ වැක්සීන් එක බොහොම ඉක්මනට හදලා එළියට ආපු එකක්. ඒක නිසා හදපු සමාගම්වත් කියන්නේ නැහැ මේකෙන් 100% ආරක්ෂාව ලැබෙනවා කියලා. ඉතින් ඒක නිසා යම්කිසි පොඩි ඉඩක් තියෙනවා මේක හැදිච්ච මේ එන්නත ලබා දුන්න කට්ටියටත් රෝගය හැදෙන්න. ඊට පස්සේ මම හිතන්නේ මගෙන් කලින් අහපු ප්‍රශ්නයක් එක්කම මට පොඩි කතාවක් මතක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපි ඇස්ට්‍රාසෙනිකා එන්නත පළවෙනි මාත්‍රාව දුන්නා ගොඩක්. දීලා අපි බලාපොරොත්තුෙන් හිටියේ අපි ඇත්තටම ඇනෝම් කරලා තිබුණා ඉන්දියාවෙන් මේ අපිට ඊළඟ මේ තොගේ එවන්න කියලා. නමුත් අපි ගිවිසුම් ගත වෙලා තිබුණා. නමුත් ඉන්දියාවේ ඇති වෙච්ච විශේෂිත තත්ත්වයක් නිසා ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. එතකොට අපේ රටේ යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා ඇස්ට්‍රාසෙනිකා වලින් පළවෙනි එන්නත ලබාගෙන පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා ගන්න විදිහක් නැතුව. ඒක ලෝකයේ අනිත් කට්ටියක් දන්නවා. එතකොට දැන් අපිට එනවා එක එක සමාගම් වලින් දුරකථන ඇමතුම් හරි ඊමේල් ෆැක්ස් වලින් අපිව දැනුවත් කරනවා. ඒගොල්ලෝ ගාව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට ලබා දෙන්න සූදානම් මෙන්න මෙච්චර මිලකට කියලා. එතකොට අපි හදිස්සි වෙලා මේක මිලදී ගන්න යන්නේ නැතුව අපි හොයලා බැලුවම මේක ඇස්ට්‍රාසෙනිකා මව් සමාගමෙන් ඕගොල්ලොන්ගේ බෙහෙත් එන්නත් තොගයක් මෙන්න මේ කියන සමාගමට ගිහිල්ලා තියෙනවද?
මොකද මේ හැම බෙහෙතම නිෂ්පාදනය කරනකොට මේවට බැච් නම්බර් එකක් හැම වයල් එකකටම ඉන්ඩිවිජුවල් නම්බර් එක ගානේ තියෙනවා. ඉතින් මේ හැම ස්ටොක් එකකටම මොකද්ද වෙන්නේ කියන එක එකින් එකට රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේවා මේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇස්ට්‍රාසෙනිකා මව්සමාගමෙන් අහුවා මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ කියනවා අපි මේ වගේ කම්පැනි එකක් අඳුරන්නෙත් නැහැ. ඒගොල්ලොන්ට ස්ටොක් එකක් ගිය විදිය කොහොමද කියලා අපි දන්නේ නැහැ කියලා. එතකොට අර සමාගමෙන් අහුවම ඕගොල්ලොන්ට මේ ස්ටොක් එක ආවේ කොහොමද මේක දැන් කවුරු හරි කෙනෙක් ගාව ඇස්ට්‍රාසෙනිකා තොගයක් තියෙනවා නම් මේ තොගයක් නෙමෙයි ඒක වයල් එකක් තියෙනවා නම් මේ වයල් එකේ පාර හොයාගෙන ගියාම අන්තිමට කෙලවර වෙන්න ඕනේ ඇස්ට්‍රාසෙනිකා ෆැක්ටරි එන්නේ. එතකොට ඒගොල්ලෝගෙන් අහුවම ඒගොල්ලෝ කියන්නේත් නෑ අපිට මේක හම්බුනේ කොහෙන්ද ඒ වගේද. එතකොට අපි විශ්වාස කරනවා මේවා මේ ඇස්ට්‍රාසෙනිකා වල ඩුප්ලිකේට් වෙන්නේ නැති සමහරක් වෙලාවට. එහෙම නැත්නම් තත්ත්වයෙන් බාලා අසමත් වෙච්ච ඒවාද දන්නෙත් නෑ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් මේ එකඟතාවයක් දැක්ුවේ නෑ ඒ වගේ බෙහෙත් මිලදී ගන්න. ඉතින් හොඳ ඖෂධ නියාමන සිස්ටම් එකක් නැති රටවල් වල කලබලයට මේ වගේ දෙයක් කරොත් සමහරක් වෙලාවට අපිට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන් අපේ ඉන්නත් වලින්. අවසාන වශයෙන් වෛද්‍යතුමනි අපේ බලා ඉන්න හරිත ටීවී අසල් රසිකයන්ට මේ මොකද්ද දින පණිවිඩය? පණිවිඩ දෙකයි තියෙන්නේ. එකක් තමයි අපි ඉස්සෙල්ලාම මේ වැඩසටහන පටන් ගන්නකොටම කියපු විදිහේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සලසා ගන්න. ඒ කියන්නේ මොනවද? මුවාවරණයක් පළඳින්න, සංචරණය සීමා කරන්න, අත්‍යවශ්‍ය අවස්ථාවකදී සංචරණය කරා වුණත් දුරස්ථභාවයේ තියාගන්න, කොහේ හරි ගියොත් ගිහිල්ලා ආවොත් හැකි සෑම අවස්ථාවකදීම අත් දෙක පිරිසුදු කරගන්න. මේ කාරණා හතරට පාදක වෙන විද්‍යාත්මක මූලධර්මත් අපි කතා කරා. ඇයි සංචරණය අඩු කරන්නේ? මොකද වෛරස් එක යන්නේ නැහැ. අපි තමයි වෛරස් එක අරන් යන්නේ. මුවාවරණයක් පළඳින්නේ මොකටද? මේ රෝගය එළියට යන්නෙත් ඇතුළට එන්නෙත් ශ්වසන පද්ධතිය සහ මුඛය හරහා. ඒක නිසා තමයි මුවාවරණයක් පළඳින්නේ. දුරස්ථභාවයේ තියාගන්නේයි එක්කෙනෙක් ඉඳන් අනිත් එක්කෙනෙකුට වෛරස් එක යන්නේ ඉස්සෙල්ලා වෛරස් එක පල්ලෙහාට වැටෙන්න chance එක තියෙන අපි පොඩි දුරකින් හිටියොත්. අත සෝදන්න කියලා කියන්නේ ඇයි? මේ වැටෙන වෛරස් එක යම් යම් පෘෂ්ඨ මත තැන්පත් වෙන්න පුළුවන්. අපි මේ පෘෂ්ඨයක් අල්ලලා නහය හරි කට හරි ඇල්ලුවොත් වෛරස් එක ඇතුළට යන්න පුළුවන්. ඒ ඔන්න ඔය කාරණා හතර ඕක ආරක්ෂා කරගන්න. ඊළඟ එක තමයි ලැබෙන පළවෙනි අවස්ථාවේදීම වැක්සින් එක ලබා ගන්න. අද අපි අවධානයට ලක් කරගත්තේ කොවිඩ් තත්ත්වය සහ එන්නත්කරණය පිළිබඳව. දැන් එන්නත්කරණයෙන් අපේ රට ලෝකෙට පූර්වාදර්ශ සැපයූ රටක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ කොවිඩ් අභියෝගයේ හමුවෙත් මේ රජය ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලත් එක්ක පුරවැසියෝ විදිහට අපි එකතු වෙමු. එක්වීම තුළින් මේ එන්නත්කරණයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගනිමින් ඇති කරගත යුතු පරිස්සමත් හදාගෙන මේ කොවිඩ් තත්ත්වයේ අභියෝගයේ හමුවේ අපි අපේ ජීවිතය ජයග්‍රහණය කරගනිමු. අපේ ප්‍රාර්ථනාවත් ලෝකයේ හැමගේ ප්‍රාර්ථනාවත් ඒ බලාපොරොත්තු හැබෑවක් කරගන්න හෙට දවසක්. එහෙමනම් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවත් වෙන්න. අපි තවත් මෙවන් වුණු හමුවීමකින් ඔබ මුණ ගැහෙන්නම්. අද මේ කතා බහට අපි එක් කරගත්තේ ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක වෛද්‍යතුමන්. ස්තුතියි වෛද්‍යතුමනි. මිනිස් වෙස්ගත් දෙවිවරුන් වැඩි පින්බිමක් ඇත ගිලන් වී නැත මිනිස් කම්තවම දෙවිවරුන් වැඩි පින්බිමක් ඇත ලොවක් පෙම්බඳින බෝකරමු හිතවත්කම එයයි අප සතුවත්කම එක්ව ජය ගමු හැම තැන අපේමයි අපි ඔක්කොම අපේමයි අපි ඔක්කොම එකෙක් නෑරම
එසේ ගිනි නිවන මහබත් හැලි රට පුරා ඇත සෙනෙහසින් ඉදුන ගිලන් වී නැත මිනිස්කම් තවම දෙවිවරුන් වැඩි පින්බිමක් නැත ලොවත් පෙන්වදින බෝකරමු හිතවත්කම එයයි අප සතුවත්කම ඉක්ව ජය ගමු හැම තැන අපේ